साधु 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 नमस्कार වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු 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 ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි සැබෑම රහතන් වහන්සේලා දේශනා කොට වදාළ උතුම් ධර්ම දේශනා මාලාවේ අද දවසේ තවත් ඒ උතුම් ධර්ම දේශනාවක් තමයි මේ දැන් ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සසුන් බඹසර හැසිරිලා ඒ බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල ලබාපු පිරිස ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. ඒ තමයි ඒ කාලේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ධර්මයේ දේශනා කරගෙන යද්දී සදහැවත් කුල පුත්‍රයෝ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙලා භික්ෂූන් වහන්සේලා හැටියට වැඩ සිටියා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂු පිරිස තමයි මේ ශාසන බ්‍රහ්මචර්යාවේ හැසිරලා ප්‍රතිඵල ලැබපු ප්‍රධාන පිරිස. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඒ කාලේ හිටපු සදහැවත් කුලකාන්තාවෝ කුල දියණිවරු බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙලා සසුන් බඹසර හැසිරලා මේ ශාසනය තුල සීල සමාධි ප්‍රඥා ගුණ ධර්ම වඩලා මේ ශාසනයේ පරිපූර්ණ සාරය අත්පත් කරගෙන දරහත් භික්ෂුණීන් වහන්සේලා බවට පත් වුණා. එතකොට මේ ශාසනයේ ප්‍රතිඵල ලැබු භික්ෂු පිරිස රහතන් වහන්සේලා වුණා. භික්ෂුණීන් වහන්සේලා රහත් තෙරණිවරු බවට පත් වුණා. අද අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දියණියක් වන රහත් තෙරණින් වහන්සේ නමක් දේශනා කොට වදාළ ඊටාම මිහිරි ඒ වගේම ගැඹුරු ධර්මයක්. ඉතින් ධර්ම දේශනාවට පෙර ආතුව
අපි අද දවසේ මේ උතුම් ධර්ම දාණය මුළු ලෝකෙටම බෙදා දෙන්න දායකත්ව දරන පිරිස කවුද කියලා මතක් කළොත් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ කිරිබත්ගොඩ නොම්බර 71 C නවජීවන ප්‍රදේශයේ පදිංචි පින්වත් නෙළුම් ප්‍රියාසා මහත්මිය තමයි අද දවසේ මේ ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරන්නේ. ඉතින් එතුමිය මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරලා මුළු ලංකාවට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම ධර්ම දාණය බෙදා දීලා බලාපොරොත්තු වන්නේ නෙත්මි නිරෝගා දේනියට සහ ඒ බෑනනුවන්ට සෙත් පැතීමත් දායකත්වයේ දරන පින්වතුන්ගේ පවුල්වල දෙමාපියන්ටත් සහෝදර සහෝදරියන්ට ඥාති හිතයිසීන්ට සෙත් පැතීම අරමුණු කරගෙන තමයි මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. ඒ වගේම දැනට බිහිසුණු අයරින් ලෝපුරා පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින ලක්වාසී ලෝවාසී සියලු දෙනාට නිදුක් නිරෝග දීර්ඝායුෂ ශ්‍රී සම්පත් සැලසේවා කියලා ඒ නෙළුම් ප්‍රියාසා මහත්මිය අතුළු පිරිස බලාපොරොත්තු වෙනවා. එතකොට පින්වත්නි අද මම ඔබට සඳහන් කළා අද ඔබට ඊටාම කලාතුරකින් අහන්න ලැබෙන දුර්ලභ ගණේ දේශනාවක් අද අහන්න ලැබෙන්නේ ඒ තමයි රහත් තෙරණීන් වහන්සේ නමක් වදාළ මිහිරි ධර්මය. මේ උතුම් ධර්ම දේශනාව සඳහන් වෙන්නේ සංයුත්ත නිකායේ 3 වෙනි පොතේ. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ සිටිද්දී වජිරා කියන රහත් භික්ෂුණිය විසින් තමයි මේ දිසුම වදාළේ. මේකේ තියෙනවා අතකෝ වජිරා භික්ඛුනී පුබ්බන්න සමයං නිවාසිත්වා පත්ත චීවර මාදාය සාවත්තින් පිණ්ඩාය පාවිසි. එක දවසක් ඒ වජිරා කියන භික්ෂුණිය සවැත් නුවර වැඩ වාසය කරද්දී එක දවසක් උදෑසනම පාත්‍ර සිවුරු අරගෙන පිණ්ඩපාතේ වැඩියා සවැත් නුවරට. සවැත් නුවර පිණ්ඩපාතේ හැසිරිලා ඒ පිණ්ඩපාතේ පස්සේ ඒ රහත් තෙරණින් වහන්සේ සවැත් නුවර තිබුණ අන්දවනේ. ඔය අන්දවනේ තමයි ඒ කාලේ ගොඩාක් භික්ෂුණීන් වහන්සේලා දිවා විහරණේ පිණිස වැඩ වාසය කළේ. ඉතින් මේ වජිරා කියන රහත් තෙරණින් වහන්සේත් පිණ්ඩපාතේ වෙලා දාණයෙන් පස්සේ දිවා විවේකයේ පිණිස අන්දවණේට වැඩම කළා. ඒ අන්දවණේ ඇතුළට ගිහිල්ලා එක්තරා රුක් මුලක දිවා විහාරයේ පිණිස එතුවිය පළගක් බැඳගෙන වාඩි වෙලා භාවනාවෙන් වැඩ සිටියා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඒ කාලේ කාන්තාව මේ ධර්මයේ හැසිරලා මොනතරම් නිර්භීත ගතිගුණ ඉපැද්දුවාද කියලා. සාමාන්‍යයෙන් අපි දන්නවා කාන්තාව කියන්නේ හරි ඉක්මනට බය වෙන පිරිසන්නේ. බයට තැති ගැනීමටපත් වෙනවනේ. ඒ කාලේ රහත් තිරනුරු වැඩ සිටියා මහා ඝන වනාන්තරේ. එතකොට මේ අලිකොටි වගවලස්සු ඉන්න මහා වනාන්තරේ රුක්ෂේවණක ගිහිල්ලා වාඩි වෙලා සමාධියට සම්වැදිලා නිසල්මොනේ වැඩ සිටිනවා. කිසි බය තැති ගැනීමක් නැහැ. එතකොට මෙතුමියත් ඒ විදිහට අන්දවනේ රුක්ෂේවණක දිවා විහරණය පිණිස වාඩි වෙලා හිටියා. අතකෝ මාරෝ පාපිමා වජිරාය බික්කුණියා භයං චම්බිතත්තං ලෝමහංසං උප්පාදේතු කාමෝ සමාධිම් හා ඡාවේතු කාමෝ
ජීන වජිරා භික්ඛුනි තේන උපසංකමෙන්. එතකොට එදා මේ භික්ෂුණිය මෙහෙම අන්දවනේ වැඩ වාසය කරද්දී මාරයාට හිතුණා, පාපී මාරයාට හිතුණා මේ වජිරා භික්ෂුණිය දැන් දිවා විහරණ පිණිස අන්දවනේ රුක්සෙවෙනි වැඩ ඉන්නවා. මම මේ භික්ෂුණිය බය ගන්නන්න ඕන. ඊළඟට තැති ගන්නවන්න ඕන, ඇගේ ලොමු ඩහ ගන්නන්න ඕන. මේ සමාධියෙන් චුත කරන්න ඕන කියලා. මොකද කලේ මාරයා කෙලින්ම වජිරා භික්ෂුණිය ඉදිරියේ පහළ වුණා. දැන් බලන්න මේ බුද්ධ දේශනාවල තියෙන ඒවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ ලෝකේ අධිපති කරන අය අතර අධිපතිකම් කරන අය අතර මේ පාපී මාරයා අග්‍රයි කිව්වා. මේ ලෝකේ වසඟේ පවත්වන ලෝකේ ලෝක සත්‍යයට අධිපතිකම් කරන ඒ කියන්නේ ලෝක සත්‍යව මැඩ පවත්වන අය අතර පාපී මාරයා තමයි කෝ අධිපති අතර අග්‍ර වෙන්නේ. එතකොට ගොඩාක් අයට මේ බුද්ධ දේශනා ගැන හරියට අවබෝධයක් නැති නිසා මේ මාරයා කියලා පුද්ගලයෙක් ඉන්නවා කියලා ගොඩක් අය දන්නේ නැහැ. එතකොට බලන්න බුදුරජාන් වහන්සේගේ දේශනාවල හොඳට මේ මාරයා කියන පුද්ගලයා ගැන විස්තර තියෙනවා. දැන් සමහර විටන් ඉන්නේ මාර කියන්නේ සංකල්පයක් විතරයි. ඒක කෙලෙස් වලට. රාගයට, දේශයට, මොහයට කෙලෙස් වලට කියන එකක් කියලා. දැන් බලන්නකො මේ බුද්ධ දේශනාවේදී ඊට වඩා හාත්පසින් වෙනස් එකක් නේ. ඒතර කෙලෙස් කියන තියෙනවා මාර සේනාව කියලා. කාමාති පඨමා සේනා ဒုတိယ අරති උච්චති. කාමයේ තමයි මායාවේ පළවෙනි සේනාව කියනවා. දෙවෙනි එක අරතිය කුසල් දහම් වල නොඇලෙන ගතිය. කුසල් දහම් වල හිත අලව ගන්න බෑ. තතියා කුප්පිපාසා බඩගින්න පිපාසා. මේ මාර සේනාව. දැන් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ හරියට බුදුරජාණන් වහන්සේ ඉදිරියට මාරය ඇවිත් තිනවා. ඉතින් ඒ නිසා මේ මාර කියන්නේ නිකම්ම සංකල්පයක් නෙමෙයි. මේ පුද්ගලී. එයා තමයි මේ කෙලෙස් අය සත්‍යව වසඟේ පවත්වන්නේ. කෙලෙස් අය සත්‍යයට තමන්ගේ බල පරාක්‍රමය යටත් කරලා තියාගන්නේ. ඉතින් මාරයාට හිතුණා මම මේ වජිරා භික්ෂුණිය බය ගන්නවන්න ඕන, තැති ගන්නවන්න ඕන කියලා හිතලා කල්පනා කරලා කෙලිම මේ භික්ෂුණිය ඉදිරියේ පහළ වුණා. ඒ පහළ වෙලා උපසංකමිත්තා වජිරම් භික්ඛුනි ගාථාය අජ්ජභාසි. පාපී මාරයා පහළලා මේ වජිරා භික්ෂුන්ට ගාථාවක් කිව්වා. ගාථාවකින් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ තමයි මේ දේශනාවට පසුබිම් වෙන්නේ. මාරයා අහනවා කේනාය පකතු සත්තු කුවන් සත්තස්ස කාරකෝ කුවන් සත්තු සමුප්පන්නෝ කුවන් සත්තු නිරුජ්ජතිති. කේනාය පකතු සත්තු අහන මේ ලෝක සත්‍යය මේ සත්‍යව නිර්මාණය කළේ කවුද? කවුද මේ සත්‍යව හදන්නේ? කුවන් සත්තස්ස කාරකෝ මේ සත්‍යව නිර්මාණය කරන කෙනා ඉන්නේ කොහෙද? ඒ කියන්නේ මේ සත්‍යයේ නිර්මාතෘ මෙවුම්කරු කොහෙද ඉන්නේ කියන එක. කුවන් සත්තු සමුප්පන්නෝ මේ ලෝක සත්‍යය හටගන්නේ කොහෙද? නැත්තම් මොකෙන්ද උපදින්නේ? කුවන් සත්තු නිරුජ්ජතිති මේ සත්‍යය නිරුද්ධ වන්නේ කොහේද කියලා. එකපාරටම වජිරා භික්ෂුණී ඉදිරියේ පහළ වෙලා මේ ප්‍රශ්නේ ඇහුවා. ඒතර වජිරා භික්ෂුණිය කල්පනා කළා අතකෝ වජිරායි භික්ඛුණිය ඒතදෝසි. එකපාරට භික්ෂුණීට හිතුණා කෝණුකෝ ආයන් මනුස්සෝවා අමනුස්සෝවා ගාතම් බාසතිති. මේ පුද්ගලයා මිනිස්සෙක්ද කියලා එකපාරට හිතුණා. කවුද මේ පුද්ගලයා මිනිස්සෙක්ද? එහෙම නැත්නම් මේ අමනුස්සීද මේ ගාථා කියන්නේ කියලා. එතකොට හොඳට වජිරා කියන රහත් තෙරණිය නුවණින් කල්පනා කරද්දී
අතකෝ වජිරාය බික්කුනේ අයේ තදෝසි. දැන් එතුමිය භාවනාවෙන් වැඩ සිටියා. එකපාරට තමන් ඉදිරියේ පහළලා මේ ගාථාව කිව්වා. එතකොටම වජිරා බිසුන්ට මේ කවුද එකපාරට පහළුනේ? මිනිස්සෙද? අමනුස්සෙද? මේ මා ඉදිරියේ ගාථා කිව්වේ කවුද කියලා. එතකොට එතුමියට හිතුණා මාරෝ කෝ අයම් පාපිමෝ. වැටුණා එතුමියට. මේ පාපී මාරයා. මම භයං චම්බිතත්තං ලෝමහංසං උප්පාදේතු කාමෝ සමාධිම්හා ඡාවේතු කාමෝ ඝාතං වාසතිති. මේ පාපී මාරයා තමයි මාව බය කරන්න, මං තැති ගැනීමටපත් කරන්න, ලොමුඩහ ගන්නවන්න, මේ සමාධියෙන් චුත කරන්න තමයි මේ ගාථා කියන්නේ කියලා. ඊට පස්සේ එතුමිය හරි ලස්සරට මේ මාරයා අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙනවා. අතකෝ වජිරා බික්කුනේ මාරෝ අයම් පාපිමා ඉති විදිත්වා මාරම් පාපිමන්තං ගාථාය පච්චබාසි. එතකොට මේ වජිරා කියන භික්ෂුණිය මේ තමයි පාපී මාරයා කියලා දැනගෙන මේ මාරයා අහපු ප්‍රශ්නෙට හරි ගැඹුරු ලස්සන උත්තරයක් දෙනවා. උත්තරේ දෙනවා එම්බා මාරය කින්නු සත්තුති පච්චේසි. එම්බා මාරය ඔබ මේ සත්වයෙක් කියලාද හිතන්නේ? මාර දිට්ඨිගතන්නුතේ. මේ සත්වයෙක් කියන එක ඔබගේ මාර දෘෂ්ටියක් නේ. ඔබ මේ සත්වයෙක් කියලාද කියන්නේ අහන මේ ජීවිත පැවැත්මට. මේක ඔබේ මාර දෘෂ්ටියක් කියනවා. සුද්ධ සංඛාර පුංචායන් නයිදන් සත්තු උපලබ්බති. මේකේ තියෙන්නේ හුදෙක් සංස්කාර ගුලියක් කියනවා. මේ ජීවිත පැවැත්ම තුල තියෙන්නේ සංස්කාර පුංජය. පුංජයක් කියලා කියන්නේ පිඬක් වගේ. සංස්කාරයන්ගේම ගුලියක් කියන මෙතන තියෙන්නේ. සංස්කාර වල පිඬක් තියෙන කියන මෙතන. නයිදන් සත්තු උපලබ්බති. මෙතන සත්‍යෙක් හොයාගන්න බෑ කියනවා. සත්‍යෙක් ලැබෙන්නේ නැහැ කියනවා. එතකොට මේ වජිරා භික්ෂුණිය මේ කරන විග්‍රහය හරිම ගැඹුරු එකක් මේ ජීවිතය සම්බන්ධයෙන් තියෙන. ඔන්න බලන්න ඊළඟට දෙන උත්තරේ ගාථාවෙන් වදාරනවා. යතාහි අංග සම්බාරා හෝති සද්දු රතු ඉති. යතාහි අංග සම්බාරා හෝති සද්දු රතු ඉති. එවං කන්දීසු සත්තේසු හෝති සත්හෝති සම්මුති. කේනවා එම්බා මාරය දැනගන්න හිවුණා මේ අංගෝපාංග ටික එකතු වුණාට පස්සේ තමයි රතය කියන ශබ්දේ පවතින්නේ, විවහාරේ පවතින්නේ, රතේ කියන සංඥා පවතින්නේ. එවං කන්දීසු සන්තේසු. ඒ වගේ පංච උපාදානස්කන්ධයන් තියෙද්දි තමයි කියනවා මේ සත්වයා කියන සම්මුතිය තියෙන්නේ කියනවා. එතකොට පින්වත්නි මේක ටිකක් තේරුම් ගන්න අමාරු. මේ ධර්මයේ තියෙන ගැඹුරු කාරණාවක්. දැන් මෙතන කියනවා වජිරා භික්ෂුණිය රතේ කියලා කිව්වේ කරත්තේ කාලේ. අපි ගත්තොත් ඒ කාලේ අස්ව කරත්ත තිබ්බා, ගෝං කරත්ත තිබ්බා, මේ වගේ කරත්ත තිබ්බා, රත. එතකොට මේ භික්ෂුණිය කියන්නේ යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. යම් විදිහට අංගෝපාංග ටික එකතු වුණාට පස්සේ තමයි කියන මේ රතේ කියන විවහාරය. ඒ වුණ නැත්නම් රතේ කියන සද්දේ නාම මාත්‍රේ තියෙන්නේ. ඔය වගේ යම් කලක පංච උපාදානස්කන්ධයන්ගේ එකතු වීම සිද්ධ වෙනවද? නැත්නම් යම් කලක පංච උපාදානස්කන්ධයන් පැනවෙනවද? එතකොට තමයි කියනවා මේ සත්‍යයා කියන සම්මුතිය, ඒ විවහාරය, ඒ නාම මාත්‍රේ තියෙන්නේ. ඊට පස්සේ මේ දේශනා කරනවා දුක්ඛමේවහි සම්බෝධි දුක්ඛං තිට්ඨති වේතිච. මේ පැවැත්ම තුල හට ගන්නව නම් හට ගන්න තියෙන්නේ දුකක් කියනවා.
පවතිනෝ නම් පවතින්නේ දුකක් විතරයි කියනවා. නාඤ්ඤතර දුක්ඛ සම්භූති දුකින් තොර දෙයක් හටගන්නේ නැහැ කියනවා. නාඤ්ඤතර දුක්ඛ නිරුද්ධති. මේ නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙන්න තියෙන්නේ දුකක්මයි කියනවා. හටගත්තොත් හටගන්නේ දුකක්. දුකින් පිට දෙයක් හටගන්නෙත් නැහැ. නිරුද්ධ වුණොත් දුකින් පිටත් දෙක දුකින් පරිබාහිර දෙයක් නිරුද්ධ වෙන්නත් නැහැ කියලා. මෙච්චරයි මේ දේශනාව. එතකොට මේ දේශනාව අපි හොඳට තේරුම් ගන්න ඕන. මේකට හොඳ විස්තරයක් මට හම්බ වුණා මිලින්ද ප්‍රශ්නේ. මිලින්ද ප්‍රශ්නේ තියෙනවා මේ ප්‍රශ්නෙම නාගසේන මහරහතන් වහන්සේගෙන් බිලිඳු රජුව අහනවා. ඒ කාරණේ ඉගෙන ගත්තට පස්සේ හොඳට මේ ධර්ම කාරණේ තේරුම් ගන්න පුළුවන්. එතකොට පින්වත්නි දැන් මේ මිලින්ද ප්‍රශ්නේ සඳහන් වෙන කාරණේ කතා බස් කරන්න කලින් මම ඊට කලින් ඔබට එකක් කියන්න. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව උන්වහන්සේ විවිධ ක්‍රමයෙන් ශ්‍රාවකයට දේශනා කරනවා. ඒකෙදී බුදුරජාණන් වහන්සේගේ දේශනාවේදී උන්වහන්සේ ප්‍රධාන දේශනානාය දෙකක් පාවිච්චි කරනවා ශ්‍රාවකයාට කාරණේ හේතු ගන්නන්න. ඒව නැත්තම් ශ්‍රාවකයව අවබෝධය කරා ගෙඩියන්න බුදුරජාණන් වහන්සේ ප්‍රධාන දේශනා ක්‍රම දෙකක් පාවිච්චි කරනවා. ඒ තමයි පළවෙනි එක සම්මුති දේශනා. දෙවෙනි එක තමයි පරමත්ත දේශනා. ඒ ගැන සඳහන් වෙනවා ද්වේසච්ඡානි අක්ඛාසි සම්බුද්ධෝ වදතං වරෝ. ඒ කියන්නේ උතුම් සම්බුදුරජාණන් වහන්සේ සත්‍ය දෙකක් ගැන වදාරනවා කියනවා. සම්මුති පරමත්තංච තතියං නූපලබ්බති. ඒ තමයි කියනවා සම්මුති දේශනාවත් පරමාර්ථ දේශනාවත්. ඒ තුන්වෙනි එකක් ලබන්න බෑ කියනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව ওই ක්‍රම දෙක තමයි කියනවා තියෙන්නේ. එක සම්මුති දේශනාව ඊළඟ පරමාර්ථ දේශනාව. එතකොට මොකද බුදුරජාණන් වහන්සේ මේ සම්මුති දේශනාවත් පරමාර්ථ දේශනාවත් කියලා දේශනානාය දෙකක් පාවිච්චි කරන්නේ. දැන් සම්මුති දේශනා කියලා කියන්නේ සම්මුති දේශනාව තුළ තමයි සත්වයෝ පුද්ගලයෝ පිළිබඳ කතා කරන්නේ. සම්මුති දේශනාව තුළ. එතකොට දැන් ඔබ දන්නවා ඇති දැන් බුද්ධ දේශනාවේ තියෙනවා ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති ආචාර්ය මනුස්සෝ. මහණෙනි මේ එකමක පුද්ගලයෙක් ලෝකේ පහළ වෙනවා ආශ්චර්යවත් මනුස්ස රත්නයක් හැටියට. අදුතියු දෙවන්නේක් නැතු අසහායෝ කිසි කෙනෙකුට සමාන නොවන අපටිමෝ අපටි පුද්ගලෝ කිසි ප්‍රතිපුද්ගලයෙක් නැති කිසි ප්‍රතිමල්ලවෙක් නැති පුද්ගලයෙක් පහළ වෙනවා කියනවා. කතමෝ ඒක පුද්ගලෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ. ඒ තමයි කියන තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අන්න බුදුරජාණන් වහන්සේගේ සම්මුති දේශනාව. එතකොට මේ සම්මුති දේශනාව තුළ තමයි මේ සත්වයන් මේ පුද්ගලයන් ඒ විදිහට කතා බස් කරන්නේ. එතකොට ඒකෙදී මේ අම්මා මේ තාත්තා ඊට පස්සේ මේ රහතන් වහන්සේ ඒ විදිහට කතා බස් කරනවා. එතකොට මේ සම්මුති දේශනාව බොරුවක් නෙමෙයි කියනවා. ඒ සම්මුති දේශනාවත් මේ ලෝකයේ තියෙන සම්මුති සත්‍යයටයි ටිකක් කියනවා. එතකොට මේ සම්මුති සත්‍යය තුල තමයි මවුට සැලකීම තියෙන්නේ. පියාට සැලකීම තියෙන්නේ. ඊළඟට ඊවසීම තියෙන්නේ. කරුණා මෛත්‍රිය තියෙන්නේ. කෘතගුණ සැලකීම තියෙන්නේ. මේ සම්මුති දේශනාව තුල. දැන් අපි ගත්ත බුද්ධ ශාසනයේ ආචාර්යවරු ඉන්නවා. උපාධ්‍යයන් වහන්සේලා ඉන්නවා. අන්න සම්මුති දේශනාව. දැන් උපාධ්‍යයන් වහන්සේ නමක් තමයි මේ ශාසනයට එන කුල පුත්‍රයව මේ කිස්රවුල් බහලා සිවුරු පිරිකර දීලා පැවිදි කරවන්නේ උපාධ්‍යයන් වහන්සේ. එතකොට මේ පැවිදි වෙච්ච කුල පුත්‍රයාට ධර්මයේ හදාරවන්නේ ආචාර්යයන් වහන්සේ. අන්න සම්මුති දේශනාවයි. එතකොට පරමාර්ථ දේශනාවේදී මේ සම්මුති කතාව ඉක්මවා ගිහිල්ලා
පරමාර්ථයක් හැටියට කතාබස් කරනවා. එතකොට මේ පරමාර්ථ දේශනාවදී බුදුරජාණන් වහන්සේ සත්පුද්ගල කතාව නෙමෙයි විවහාර කරන්නේ. ඒකෙදි උන්වහන්සේ දේශනා කරනවා ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාද චතුරාර්ය සත්‍ය ඊළඟ සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධාන වීරිය ඊළඟට සතර ඉරිදිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ග මේ ඔක්කොම පරමාර්ථ දේශනාව. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දෙවිදියකට දේශනා කරන්නේ මොකද? සමහර සත්‍යය ඉන්නවා මේ ලෝකේ සම්මුති දේශනාව තුල හික්මවන්නේ. සම්මුති දේශනාව තුල දැන් මේ සම්මුති දේශනාවද බුදුරජාණන් වහන්සේ වදාරන මහණෙනි මේ පුද්ගලයෝ 4 දෙනෙක් මේ ලෝකේ විද්‍යාමාන වෙනවා. අන්න සම්මුති දේශනාව. මහණෙනි මේ පුද්ගලයෝ 8 දෙනෙක් මේ ලෝකේ විද්‍යාමාන වෙනවා. මහණෙනි මේ එකම එක පුද්ගලයෙක් ඉන්නවා. ඒ විදිහට දේශනා කරනවා. ඒකයි. එතකොට ඒ විදිහට දේශනා කරද්දී ඇතම් ශ්‍රාවකෙක් මේ සම්මුති දේශනාව තුළ ධර්ම අවබෝධය කරා යන ඔයාට ඉක්මනට දේශනාව ග්‍රහණය කරගන්න මේ සම්මුති ක්‍රමේ උපකාරයි. ඒතර බුදුරයන් වහන්සේ ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රිය ස්වභාවය බලලා එයාට ගෝචර වෙන ස්වභාවය බලලා සම්මුති දේශනාව කරනවා. පරමාර්ථ දේශනාවේදී සම්පූර්ණයෙන් ස්කන්ධ ධාතු ආයතන කතා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ එක තැනකදී පුක්කුසාති කියන කුල පුත්‍රයාට වදාලා බුදුරජාණන් වහන්සේ වදාලා මේ භික්ෂුව මේ ජීවිතය කියලා කියන්නේ ධාතු 6ක්. ඊළඟට මේ ජීවිතය කියලා කියන්නේ සිත හැසිරෙන තැන් 18ක්. මේ ජීවිතය කියලා කියන්නේ ආයතන 12ක්. ඒ විදිහට විස්තර කළා. අන්න පරමාර්ථ දේශනාව. එතකොට පරමාර්ථ දේශනාව ගන්න දක්ෂෙක් කෙනා වේගෙන් අවබෝධ කරා යනවා. එතකොට දැන් මේ සම්මුති දේශනාවෙන් ගියත් පරමාර්ථ දේශනාවෙන් ගියත් අන්තිමට කවුරුත් පරමාර්ථය අවබෝධ කරනවා. එතකොට ඒ කාරණේ හොඳට තේරුම් ගන්න ඕන. අනිත් අතට බුදුරජාණන් වහන්සේ මේ සම්මුති දේශනාව දේශනා කරන අවස්ථා කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ පුද්ගලයන්ගේ හිරියොතප් ගැන කතා කරද්දී ලැජ්ජා බය ගැන කතා කරද්දී බුදුරජාණන් වහන්සේ සම්මුති දේශනාව කතා කරනවා. ඒ තමයි කාය දුස්චරිතෙන් ලැජ්ජාවටපත් වෙනවා. වචී දුස්චරිතෙන් ලැජ්ජාවටපත් වෙනවා. මනෝ දුස්චරිතෙන් ලැජ්ජාවටපත් වෙනවා. ත්‍රික පුද්ගලෙක් ඉන්නවා ලැජ්ජා සහිතයි. හිරියොතප් සහිතයි. තව පුද්ගලෙක් ඉන්නවා හිරියොතප් රහිතයි කියලා. එතකොට ඒකෙදී බුදුරජාන් වහන්සේ ස්කන්ධ ලැජ්ජාවටපත් වෙනවා, ධාතු ලැජ්ජාවටපත් වෙනවා, ආයතන ලැජ්ජාවටපත් වෙනවා කියලා එහෙම බවසන්නේ නැහැ. ඇයි ඒක එතන දේශනා නැහැ නෙමෙයි. අන්න ඒකයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයා කර්මයේ සුවකීය කොට ඉන්නවා කියන කාරණේ විග්‍රහ කරද්දී උන්වහන්සේ සත්පුද්ගල කතාව වදාරනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දැන් භික්ෂුන් වහන්සේලාට සිහි කරන්න කියලා තියෙනවා. කම්මස්සකෝමි මම කර්මයේ දායාද කරගත්ත කෙනෙක්. නැත්තම් කර්මයේ සුවකීය දේ කරගත්ත කෙනෙක්. කම්මස්සකෝමි කම්ම දායාදු. කර්මයේ දෑවැද්ද කරගෙන කම්ම යෝනි. කර්මයේ තමයි මට උපදින ස්ථානය බවට තීරණය කරන්නේ. එතකොට කම්ම බන්දු කර්මයේ තමයි ඥාතිය හැටියට ඉන්නේ. කම්ම පටිසරණෝ කර්මයේ පිළිසරණයි. මේ විදිහට යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති. මං කල්යාණ වූ වේවා කල්යාණ වූ හෝ වේවා පාපී වූ හෝ වේවා යම් කර්මයක් කරනවා නම් ඒක මට දෑවැද්ද හැටියට ලැබෙනවා කියලා අන්න සිහි කරන්න කියනවා. මෙන්න මෙතන සත්පුද්ගල කතාව තුළ තමයි සම්පූර්ණ මේ කර්මේ කතාබස් කරන්නේ. එතකොට බුදුරයන් වහන්සේ මේ කර්මයේ දායාද කරගෙන ඉන්නවා කියන කාරණේ තේරුම් කරවන්න සත්පුද්ගල කතාව කරනවා. ඒ වගේ මේ සත්‍යයන් විසින් කරන්නත් හොඳ ඒ කියන්නේ හොඳ නරක කර්මයන් දක්වන්නත් සත්පුද්ගල කතාව බුදුරයන් වහන්සේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ අපි ගත්තොත් දැන් අනාථපිණ්ඩික සිටුතුමා සවැට්ටුවර ජේතවනාරාමේ සාදවලා පූජා කළා ගෞතම බුදු සාසනයට. එතකොට එතනදී ඒක කියන්නේ අනාථපිණ්ඩික සිටුතුමා විසින් පූජා කරන ලද ආරාමය. ඊළඟට පූර්වාරාමයේ ගත්තොත් විසාකා මහෝපාසිකා විසින් පූජා කරන ලද ආරාමය. එතන ස්කන්ධ ආරාම ස්කන්ධ තමයි මේ ආරාම නිර්මාණය කරන්නේ. ධාතුන් විසින් ආරාම නිර්මාණය කරන්නේ. ආයතන විසින් මේ ආරාම හදලා පූජා කරනවා කියලා එහෙම කියන්නේ. ඇයි ඒක යෙදෙන්නේ නැහැ. ඒතර කාරණේ වැටහෙන්නේ නැහැ. ඊළඟට ආනන්තරීය පාප කර්ම විස්තර කරද්දී
විස්තර කරනවා. මෙහි ඇතැම් පුද්ගලෙක් ඉන්නවා මව ඝාතනය කිරීමෙන් ආනන්තර පාප කර්ම ස්පර්ශ කරනවා. නැත්නම් ආනන්තරී පාප කර්මයට හසු වෙනවා. එතකොට තව පුද්ගලෙක් ඉන්නවා පියාව ඝාතනය කිරීමෙන් ආනන්තරී පාප කර්මය සිද්ධ කරනවා. දැන් බුදුරයන් වහන්සේලා දේවදත්ත ආනන්තරී පාප කර්මය සිද්ධ කළා කියනවා සංඝ කළා. අන්න එතකොට ස්කන්ධ ආනන්තරී පාප කර්මය කරනවා ධාතු ආනන්තරී පාප කර්මය කරනවා ආයතන ආනන්තරී පාප කර්මය කියන්නේ නැහැ ඒක. ඊළඟට සතර බ්‍රහ්ම විහාර දේශනාව කරද්දී මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන්නේ අන්න එතන පුද්ගල විහාරය කියනවා ගන්න. නැත්තම් ස්කන්ධ මෛත්‍රී වඩනවා ධාතු මෛත්‍රී වඩනවා ආයතන මෛත්‍රී වඩනවා ස්කන්ධ කරුණා වඩනවා මුදිතා උපේක්ෂා වඩනවා ඒක විහාර කරන්නේ. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම දේශනාවේලා උන්වහන්සේගේ මේ පරිපූර්ණ විසරද ඥානෙ ඒක බුදුරයන් වහන්සේ තමයි පටිභාන පටිසම්පදාවේ මුදුන්පත් උනේ. එතකොට ඒ වගේම බුදුරයන් වහන්සේ තමයි නිරුත්ති පටිසම්පදාවේ මුදුන්පත් උනේ. ඒ නිරුත්ති පටිසම්පදාවෙන් තමයි උන්වහන්සේ මේ විවහාර ක්‍රමයේ හරියට හසුරුවන්නේ. ඊළඟට පෙර ජීවිත පිළිබඳ කතා බස් කරද්දිත් උන්වහන්සේ මේ සත්පුද්ගල ව්‍යවහාරයෙන් කතා කරන්න කියනවා. දක්ෂිනා විසුද්ධිය ගැන කතා කරද්දිත් ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම දැන් සිල්වතුන් වහන්සේලාට දානේ පූජා කරාට පස්සේ ඒක මහත්ඵලයි මහානිසංසය කියනවා. මහණෙනි මේ සෝවාන් මාර්ගයේ හික්මන ශ්‍රාවකයට දන් දුන්නත් අසංකේයයි අප්‍රමාණයි කියනවා. සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනාට දන් දීම ගැන කවර කතාවද කියනවා. අන්න සත්පුද්ගල ව්‍යවහාරය. ඊට පස්සේ බුදුරයන් වහන්සේ ලෝක විවහාරයේ ඉක්මවා නොයෑම පිණිස මේ සත්පුද්ගල කතාව වදාරනවා කියනවා. ඒක තමයි මේ සම්මුති කතාව. එතකොට මේකේ මිලින්ද ප්‍රශ්නේ දවසක් මිලිඳු රජුරු නාගසේන මහරහතන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා මේ පළවෙනිම ප්‍රශ්නේ මුණ ගැහෙන්න ඇවිල්ලා අහනවා නාගසේන මහරහතන් වහන්සේගෙන් ස්වාමීනි පින්වතුන් වහන්සේ පින්වත් භවතානන් වහන්සේ ප්‍රසිද්ධ කොයි ආකාරයෙන්ද? සබ්‍රහ්මචාරින් වහන්සේලා ඔබ වහන්සේ හඳුන්වන්නේ කොයි විදිහටද? ඔබ වහන්සේ කවර නමකින් යුක්තයිද කියලා. එතකොට නාගසේන මහරහතන් වහන්සේ උත්තර දෙනවා මහරජාණෙනි මම නාගසේන නමින් තමයි ප්‍රසිද්ධ කියනවා. මහරජාණන් සබ්‍රහ්මචාරින් වහන්සේලා මට නාගසේන කියලා තමයි කියනවා ආමන්ත්‍රණය කරන්නේ. එහෙ වුණත් මට මව්පියෝ නම් නාගසේන කියලාත් කතා කරනවා සූරසේන කියලාත් කතා කරනවා වීරසේන කියලාත් කතා කරනවා සීහසේන කියලාත් මට නම් ගොඩක් තියලා තියෙන කියන දෙමාපියෝ නාගසේන සූරසේන වීරසේන සීහසේන කියලා මට නම් ගොඩක් විවහාර කළා කියන දෙමාපියෝ කියන නමුත් මහරජතුමනි මේ නාගසේන කියන එක හුදික් මේ විවහාර මාත්‍රයක් කියනවා පැනවීමක් කියනවා හැඟවීමක් කියනවා නාම මාත්‍රයක් කියනවා. එහෙම හැරෙන්න මේක ආත්මීය වශයෙන් පුද්ගලික ගන්න නෑ කියනවා මෙතන. එහෙම කිව්වට පස්සේ මිලිඳු රජුරු මොකද කරන්නේ? මිලිඳු රජුරුත් එක්ක දැන් එතන ඉන්නවා 500 ග්‍රීක පිරිස. එතකොට නාගසේන මහරහතන් වහන්සේත් එක්ක වැඩ ඉන්න 80000ක් රහතන් වහන්සේලා. එතකොට අර 500 ග්‍රීක පිරිසත් 80000ක් වූ භික්ෂුන් වහන්සේලා දිහා බලලා මිලිඳු රජුරු කියනවා බවත් 500 ග්‍රීක පිරිසත් 80000ක් භික්ෂුන් වහන්සේලාත් මට සවන් දෙත්වා. මට පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න. දැන් මේ නාගසේනයන් වහන්සේ හරි පුදුම කතාවක් කියනවා. උන්වහන්සේගේ නම මොකක්ද කියලා ඇහුවා මට නාගසේන කියලා තමයි කියන්නේ කියනවා. සබ්‍රහ්මචාරින් වහන්සේලාත් ඒ විදිහට ආමන්ත්‍රණය කරන්න කියනවා. ඒ වුණත් මෙහිලා නාගසේන කියලා පුද්ගලිය ගන්න විදියක් නැහැ කියලා. එතකොට මේ කතාව ඉතින් පිළිගන්න පුළුවන් එකක්ද අහනවා. කලින් නාගසේන කියලා නම දැන් එහෙම කෙනෙක් පුද්ගලික වශයෙන් ගන්න බෑ කියනවා කියලා. මේක හරි පුදුම කතාවක් නේ කියනවා. ඒකල කියනවා ඉන්දී ස්වාමීනි නාගසේනයන් වහන්සේ මෙහිලා ඔබ වහන්සේ කියන විදිහට සත්‍ය පුද්ගලික එහෙම ගන්න නැත්තම් දැන් ওই චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පත බෙහෙත් පිළිකර පාවිච්චි කරන්නේ කවුද අහනවා. ඒතර පිණ්ඩපාතේ වඩින්නේ කවුද අහනවා. සිවුරු පොරවන්නේ කවුද අහනවා. බෙහෙත් හේතු වළඳන්නේ කවුද අහනවා. ඊළඟ කුටිසෙනසුන් පරිහරණය කරන්නේ කවුද අහනවා. ඒවා පූජා කරේ කවුද අහනවා. ඉතින් එහෙම බලද්දී දැන් ඔබ වහන්සේ ඔය කියන හැටියට මේ සිව්පසේ පරිභෝග කරන කෙනෙකුත් ඇන්නේ කියනවා.
ඊළඟට එහෙමනම් සීල් රකින්නේ කවුද අහනවා. භාවනා කරන්නේ කවුද අහනවා. මගපල නිවන් සාක්ෂාත් කරන්නේ කවුද අහනවා. එහෙම බලද්දි සත්තු මරණ කෙනෙකුත් නැහැනේ. හරි වැඩක් නේ දැන් එහෙනම් කියනවා. හොරකම් කරන කෙනෙකුත් නැහැනේ. වැරදිකාම සේවනයේ යෙදෙන කෙනෙකුත් නැහැනේ කියලා. කොහොම බලාගෙන ගියද්දී ඔබ වහන්සේ කියන ක්‍රමයට මත්පැන් බොන කෙනෙකුත් නැහැ. ඊට පස්සේ පංචානන්තර කර්ම කරන කෙනෙකුත් නැහැ. කුසලුත් නැහැ අකුසලුත් නැහැ කියනවා. එහෙමනම් ඉතින් ඒකේ ඵල විපාක ගැන කතාවක් නැහැ කියනවා. ඊට පස්සේ අහනවා නාගසේනයන් වහන්සේ දැන් ඔබ වහන්සේ කියන හැටියට එහෙනම් ඔබ වහන්සේට මේ ගුරුවරයෙකුත් නැහැනේ. ඔබ වහන්සේට උපාධ්‍යයන් වහන්සේකු නමකුත් නැහැනේ. උපසම්පදාවකුත් නැහැනේ කියනවා. අහනවා ස්වාමීනි දැන් ඔබ වහන්සේ කිව්වනේ මෙහිලා මට සබ්‍රහ්මචාරීන් වහන්සේලා නාගසේන කියලා ආමන්ත්‍රණය කරනවා කියලා. දැන් ඔය කියන නාගසේන කවුද එහෙනම් අහනවා. අහනවා ස්වාමීනි ඔය නාගසේන කියලා කියන්නේ කෙස්ද? කියනවා නැහැ මහරජාණන්. එහෙමනම් මේ ශරීරේ තියෙන ලොම්ද? නෑ ලොම් නෙමෙයි කියනවා. එහෙමනම් ඔබ වහන්සේගේ නියපොතුද නාගසේන කියන්නේ? නෑ නියපොතුත් නෙමෙයි කියනවා. එහෙමනම් දත්ද කියලා අහනවා. දත්තුත් නෙමෙයි කියනවා. මේ මුළු දෙතිස් කුණුපේම අහනවා මේ විදියට. ඒකක්වත් නෙමෙයි කියනවා. ඊට පස්සේ අහනවා ස්වාමීනි එහෙමනම් මට කියන්න ඔබ වහන්සේ දැන් ওই නාගසේන කියලා කිවි රූපේටද ගන්නවා. නෑ රූපේ නෙමෙයි කියනවා. එහෙමනම් වේදනාවට දානවා. නෑ වේදනාවක් නෙමෙයි කියනවා. එහෙමනම් සංඥාව දානවා. සංඥාවක් නෙමෙයි කියනවා. එහෙනම් මේ සංස්කාර වලටද සංස්කාර වලටත් නෙමෙයි කියනවා. එහෙමනම් ස්වාමීනි විඥානස්කන්ධයද? නැත මහරජාණනි. නාගසේන කියලා කිවි රූපෙත් නෙමෙයි කියනවා. වේදනාවක් නෙමෙයි කියනවා. සංඥාවක් නෙමෙයි කියනවා. සංස්කාරෙත් නෙමෙයි කියනවා. විඥානෙත් නෙමෙයි කියනවා. ඊට පස්සේ හරි ප්‍රශ්නයක් අහනවා. එහෙමනම් ස්වාමීනි ඔබ වහන්සේ නාගසේන කියලා කිව්වේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔක්කොටම දහනවා. කියලා නෑ මහරජාණන් කියලා. එහෙමනම් මට කියන්න ඔබ වහන්සේ නාගසේන කියලා කිව්වේ පංච උපාදානස්කන්ධයෙන් පරිවහර කෙනෙක් දහනවා. ඒත් නෑ කියනවා. ඊට පස්සේ මිලිඳු රජුරු කියනවා හරි කතාවක් නේ ස්වාමීනි. දැන් ඔබ වහන්සේගෙන් මම ප්‍රශ්න කරද්දී ඔබ වහන්සේ හැම එකකටම නැති කියනවා. ඒ කරද්දී ඔය කියන නාගසේනයන් වහන්සේව දකින්න නැහැ කියනවා. නිකම්ම සද්ද මාත්‍රයක් දහනවා මෙන්න මේක. ඔබ වහන්සේ දැන් එහෙනම් බොරුවක් මේ පැවසුවේ නාගසේන කියලා කියනවා කියලා. ඔබ වහන්සේ කියන කාරණේ මට නම් තේරෙන්නේ නැහැ කියනවා. මේක බොරුවක් කියනවා. නාගසේන කියලා කවුරුත් නැහැ දැන් බලාගෙන යද්දි කියනවා. එතකොට නාගසේන මහරහතන් වහන්සේ පින්වත්නි හරි ලස්සනට මේ කාරණේ උපමාවකින් තෝරලා දෙනවා. ආන්ගේ උපමාවට ගන්නේ මේ වජිරා භික්ෂුණිය වදාරපු උපමාවමයි. කියන මහරජාණෙනි ඔබ ශාස්ත්‍රීය වංශයේ උපන් කෙනෙක් කියනවා. ඔබ රාජ සුකුමාලය කියනවා. ඔබ දැන් බලන්න කියන ඔබ මේ බොහෝ මධ්‍යහන කාලයේ කියන මාව බැහැ දකින්න ආවේ. එතකොට මේ මධ්‍යහනේ පොළොව රත් වෙලා කියනවා. දැඩි හිරු රශ්මිය කියනවා. ඔබේ මේ රාජ සුකුමාල ඔබේ මේ පාදත් බොහොම සිව්මැලි කියනවා. සිව්මැලි පාවලින් කියන ඔබ ඇවිත්දි. එතකොට අහනවා ඔබ මේ සිව්මැලි පාවලින් යුතුව මේ මධ්‍යහන කාලේ මේ මහ පොළොව රත් වෙලා තියෙද්දි ගිනි කාස්ටක අවුව තියෙද්දි ඔබ කොහොමද අහනවා පයින් දාවේ අහනවා. එහෙන් පයින් එද්දි ඔබේ කකුල් හොඳටම රිදෙනවන්නේ අහනවා. ක්ලාන්ත වෙන්නේ නැද්ද අහනවා. දුක් සහගත කාය විඥානේ උපදින්නේ නැද්ද අහනවා. අහනවා කිව මහරජාණන් ඔබ මෙතෙන්ට පැමිණියේ පාගමනින්ද එහෙම නැත්නම් රතෙන්ද අහනවා. එතකොට මිලිඳු රජු උත්තර දෙනවා ස්වාමීනි මං පාගමනින් ආවා නෙමෙයි. ස්වාමීනි මං මෙතෙන්ට පැමිණියේ රතෙන් කියනවා. එතකොට නාගසේන මහරහතන් වහන්සේ අහනවා ඉතින් මහරජාණන් ඔබ රතෙන් නම් මෙතෙන්ට පැමිණිය කියලා කියන්නේ මට ඒ රතේ ගැන පොඩ්ඩක් තෝරලා දෙන්න. මටත් මේක හරියට තේරෙන්නේ නැහැ කිව්වා. මහරජාණන් දැන් ඔබ රතේ කියලා කිව්වනේ. මේ රතේ කියලා කියන්නේ මේ රතේ තියෙන ඒරියා කඳ දහනවා. නෑ කියනවා. නෑ ස්වාමීනි කියනවා. එහෙමනම් ඔබතුමායි දැන් ওই රතේන් පැමිණියා කියන්නේ ඒ රතේ කියන්නේ රතේ රෝද සම්බන්ධ කරපු අක්ෂයද ඇක්සල් එකද ගන්නවා.
නෑ කියන යක්ෂයාත් නෙමෙයි කියනවා. එහෙමනම් මට කියන්න මේ රතේ කියලා කියන්නේ මොකද්ද? මේ රතේ රෝද දෙක දහනවා. කියනවා ස්වාමීනි මේ රෝද දෙක නෙමෙයි කියනවා මේකේ රතේ කියලා කියන්නේ. එහෙමනම් මේ රතේ කියලා කියන්නේ රත මැදිරියද? රත ගියේ දහනවා රත මැදිරිය දහනවා. නෑ රත මැදිරියත් නෙමෙයි කියනවා. එහෙමනම් මට කියන්නේ රතේ කියලා දැන් ඔබතුමා කියලා කිව්වේ රත දණ්ඩ දහනවා. නෑ ස්වාමීනි රත දණ්ඩටත් ඒ රතේ කියලා කියන්න බෑ කියනවා. එහෙමනම් ඔබ මේ රතේ කියලා එහෙනම් පාවිච්චි කරේ විය දණ්ඩට වෙන්නේද කියනවා. නෑ ස්වාමීනි විය දණ්ඩටත් රතේ කියලා කියන්න බෑ කියනවා. එහෙමනම් මේකේ ඔබ රතේ කියලා අදහස් කරේ රතේ රැහැන දානවා. කියනවා ස්වාමීනි රැහැනත් රතේ කියලා කියන්න බෑ කියනවා. එහෙනම් කෙවිටිලියද? නෑ කෙවිටිලියත් කියන්න බෑ කියනවා. එහෙමනම් ඔබතුමා මේ රතෙන් පැමිණියා කියලා කිව්වේ මේ රතේ ඒරියා කඳ අර මැද තියෙන අක්ෂය රෝද මැදිරිය රත දණ්ඩ විය දණ්ඩ රැහැන කෙවිටිලිය මෙව්වට දහනවා. නෑ ස්වාමීනි කියනවා. ඉතින් අහනවා මහරජාණන් හරි කතාවක් නේ. දැන් ඔබතුමාම රතෙන් පැමිණියා කියලා ඔබතුමාම දැන් ඒ කතාවස් කරන්නේ මේ රතේ නෑනේ අහනවා. ඔබතුමා මේ රතේ කියලා අදහස් කරේ ඔය කියාපු ඒ වගේ වෙනත් පරිබාහිර දෙයක් දානවා. ස්වාමීනි නෑ කියනවා. දැන් බලන්න මේ රජුරු හරි බුද්ධිමත් මේ. හරි බුද්ධිමත් දෙවි මේ කාරණේ රජුරු විග්‍රහ කරනවා. ඊට පස්සේ අහනවා මහරජතුමනි දැන් ඉතින් මේකත් දැන් අර වගේ වුණේ. මම ප්‍රශ්න කරද්දී ඔබතුමා රතේම පැමිණුණා කියලා කියනවා කලින්. දැන් ප්‍රශ්න කරද්දී ඒ රතේ දකින්න නෑ නහනවා. අහනවා එතකොට රාජතුමනි මේ රතේ කියන්නේ නිකන් සද්දයක් විතර දහනවා. වෙන මුකුත් නැද්ද දහනවා රතේ කියලා දෙයක්. එතකොට කියනවා නැත ස්වාමීනි. එතකොට අහනවා එහෙමනම් රජතුමනි අපේ අප්පෝ හරි පුදුම කතාවක් අහනවා මේක. දැන් ඔබතුමා ඔය කියාපු රතේ තියෙන්නේ කොහෙද අහනවා ඔබතුමා මේ නැති දෙයන්නේ මෙතන පවසලා තියෙන්නේ. මහරජතුමනි ඔබතුමා මේ සකල ජම්බුද්දීපේම අග රජුරු කියනවා. මේ සකල ජම්බුද්දීපේ අග රජුරු බවට පත් වෙච්ච ඔබතුමා කාට බයෙන්ද අපි මේ බොරු කියන්නේ කියනවා. ඒකලා නාගසේන මහරහතන් වහන්සේ අර 500ක් ග්‍රීක පිරිසත් 80000ක් භික්ෂුන් වහන්සේලා දිහා බලලා කියනවා මෙන්න මෙහෙම බවත් 500ක් ග්‍රීක පිරිසත් 80000ක් භික්ෂුන් වහන්සේලාත් මං කියන දේ පොඩ්ඩක් අහන්න මට සවන් දෙන්න මේ මිලිඳු රජු රතෙන් පැමිණුණා කියලා කියනවා හැබැයි මම ප්‍රශ්න කරගෙන යද්දී ඒ රතේ ගැන විස්තර විග්‍රහය අහද්දී ඒ රතේ මොකද්ද කියලා මට පෙන්වා දෙන්නේ නැහැ කියනවා. එතකොට බලන්න මේ කරපු විග්‍රහය. එතකොට මිලිඳු රජුරුත් එක්ක ආපු 500ක් ග්‍රීක පිරිස මේ ප්‍රශ්නේ විසඳපු විසඳිල්ලට සතුටපත් වෙලා සාදුකාර නැංගුවා. නාගසේන මහරහතන් වහන්සේගේ මේ විචිත්‍ර පටිභාණයට. ඒකල රජුරවන්ට කියනවා 500ක් ග්‍රීක පිරිස මහරජාණනි නුඹ වහන්සේ දැන් ඉතින් පුළුවන් නම් උත්තර දීලා සතුටු කරන්න කියනවා. දැන් මේ නාගසේන මහරහතන් වහන්සේ අහන් පස්සේ දැන් ඔබ වහන්සේ උත්තර දෙන්න කියනවා. මොකද මේ මිලිඳු රජුරුත් එක්ක වාද කළා දෙන්නන්න පුළුවන් කෙනෙක් මුළු දඹදිව තලයේම හිටියේ නැහැ. එච්චරට වාදයේ අති දක්ෂ කෙනෙක් මිලිඳු රජුරු. එතකොට මේ මිලිඳු රජුරුවන්ගේ වාදවලට පිළිතුරු දීලා ඒ වාද මැඩල්ලා ඒ සියලු වාද ධර්මයෙන් විසඳලා ඒ සියලු වාද ධර්මයෙන් පරදවලා සම්බුද්ධ ශාසනය උද්දීපනය කරන්න තමයි නාගසේන මහරහතන් වහන්සේ පහළ වුණේ. ඊට පස්සේ රජුරු කියනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ මම බොරුවක් නෙමෙයි කියනවා කීවේ. ස්වාමීනි මේ රතේ කියන එක මෙහෙමයි කියනවා. ස්වාමීනි ඒරියා කඳත් ඊළඟට ඒ රතේ මැද තියෙන අක්ෂයත් අලවංගුවත් රෝදත් මැදිරිත් රත දණ්ඩත් විය දණ්ඩත් රැහැනත් කෙවිටිලියත් කියන මේ වගේ හේතු ප්‍රත්‍යයෙන් කියනවා මේ රතේ කියන පිළිගැනීම රතේ කියන සම්මුතිය රතේ කියන පැනවීම රතේ කියන ව්‍යවහාරය පවතින්නේ. ඒකයි කියනවා මේක තියෙන්නේ.
එතකොට බලන්න පින්වත්නි මේක හරිය ගැඹුරු කාරණයක් වෙයි මම ඒකයි. දැන් මේ රතේ කියන එක දැන් රත රෝදක් තියෙනවා. මැද අක්සලෙත් තියෙනවා. මැද අක්ෂයක් තියෙනවා. ඇක්සල් එකක් තියෙනවා. ඊට පස්සේ රත මැදිරියක් තියෙනවා. රත දණ්ඩක් තියෙනවා. විය දණ්ඩක් තියෙනවා. රැහැන තියෙනවා. කෙවිටිලිය තියෙනවා. මේවා එකිනෙකට හේතුප්‍රත්‍ය වුණාට පස්සේ යම්කිසි ක්‍රමයකට එතකොට තමයි රතේ කියන සම්මුතිය විවහාරයේ තියෙන්නේ. හැබැයි ඒවා එක එකක් ගැන ගත්තට පස්සේ එතන රතයක් දකින්න ලැබෙන්නේ නැහැ. අපි ගත්තොත් මේ රතේ ඔක්කොම කෑලි කෑලිට වෙන් කරොත් රත රෝද රතේ නෙමෙයි. රත දණ්ඩත් රතේ නෙමෙයි. විය ගහත් රතේ නෙමෙයි. ඊට පස්සේ රත මැදිරියත් රතේ නෙමෙයි. ඒවා අදාළ විශේෂ ක්‍රමයට හේතු ප්‍රත්‍ය වෙන්න ඕන. හේතු ප්‍රත්‍ය වුණාට පස්සේ රතේ කියන සම්මුතිය තියෙනවා. එතකොට මේ සම්මුතිය බොරුවක් නෙමෙයි. ඒ කියන්නේ අපිට බැයිදී රතේ නැගලා යන්න. රතේ නැගලා යන්න පුළුවන්. ඊළඟට අපේ රතේ බඩු පටවගෙන යන්න බෑද? රතේ බඩු පටවගෙන යන්න පුළුවන්. එතකොට මේ රතේ එහාට මෙහාට ගමන් කරවන්න බෑද? රතේ එහාට මෙහාට ගමන් කරවන්න පුළුවන්. එහෙමනම් මේ හේතු ප්‍රත්‍ය වෙච්ච දෙයක් මෙතන තියෙන්නේ. ඒකලා නාගසේන මහරහතන් වහන්සේ කියනවා මහරජාණන් ඔය විදිහමයි කියනවා. ඔබතුමා රතේ ගැන දැනගත්ත විදිහ හරියට හරි කියනවා. මහරජාණන් ඔන්න ඔය වගේමයි කියනවා. මගේත් මේ කේස් නිතාත් ලෝම් නිසාත් නීපුතු නිසාත් දත් නිසාත් සම්මස්නහර යටට මිදුළු මේ දෙතිස් කුණුපේ නිසාත් එහෙම නැත්නම් මේ රූපේ නිසා එහෙම නැත්නම් වේදනාව නිසා එහෙම නැත්නම් සංඥාව නිසා සංස්කාර නිසා විඥාන නිසා කියන මේ පංච උපාදානස්කන්ධයන් එකිනෙකට හේතු ප්‍රත්‍ය වශයෙන් සම්පින්ඩණය වුණාට පස්සේ නාගසේන කියන පිළිගැනීම තියනවා කියනවා. එතන තමයි සත්‍ය කියන සම්මුතිය තියෙන්නේ. එතන තමයි පුද්ගල ව්‍යවහාරය තියෙන්නේ. කියනවා මහරජතුමනි මේ පංච උපාදානස්කන්ධය. දැන් ඒතර නාගසේන මහරහතන් වහන්සේ ගත්තොත් පංච උපාදානස්කන්ධයක් නෑ. පංචස්කන්ධය තියෙන්නේ. මේ පංචස්කන්ධයන් හේතු ප්‍රත්‍ය වශයෙන් යම් විදිහකට ඒක රාශි වුණාට පස්සේ තමයි කියනවා මේ සත්ව පුද්ගල සම්මුති විවහාර නාම සංඥා මේ ඔක්කොම තියෙන්නේ. ඒ විදිහට මේක දැනගන්න ඕනේ කියලා. ඒකල කියනවා මහරජතුමනි එහෙම හැරුණකොට මේ ජීවිත පැවැත්ම තුළ එහිලා මේ ස්ථිර සාර වශයෙන් ගන්න පුළුවන් ආත්මයක් පුද්ගලයෙක් එහෙම කෙනෙක් නැහැ කියනවා. මහරජාණන් වජිරා කියන භික්ෂුණිය විසින් මාරයන්ට පවසන ලද කරුණ අපගේ භාගතුන් වහන්සේ ඉදිරියේ මෙලෙසින් පවසා තිබේ කියලා ලස්සනට අර ගාථාව දානවා. යතාහි අංග සම්බාරා හෝති සද්දෝ රතුවිති. යම්සේ අංගූපාංගයකට එක් රැස්ුණාට පස්සේ රතේ කියන සද්දි තියනවා කියනවා. ඒවා කන්දේසු සන්තේසු ඔය විදිහට පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයන් විද්‍යාමාන විදි තමයි කියනවා සත්ව කියන සම්මුතිය තියෙන්නේ. එතකොට පින්වත්නි මේ සත්ව කියන සම්මුතිය තුල තමයි සම්පූර්ණ මේ සංසාරගත සත්‍යයේ පැවැත්ම තියෙන්නේ. එතකොට දැන් මේ දවසක් රාද කියන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සත්වයා කියලා කියනවා මේ සත්වයා කියලා කියන්නේ කුමක් නිසාද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ මහන්නේ සත්‍ය පුද්ගලික නෑ කියලා නෙමෙයි වදාළේ. එතකොට බුදුරයන් වහන්සේ වදාලා මහණ රාද රූපයට බැඳී ගියා. වේදනාවට බැඳී ගියා. සංඥාවට බැඳී ගියා. සංස්කාරවලට බැඳී ගියා. විඥාණයට බැඳී ගියා. කියන මේ පංච උපාදානස්කන්ධයට බැඳී ගිය නිසා කියනවා සත්වයා කියන්නේ. එහෙනම් මේකවත් හොඳට තේරුම් ගන්න මේ සත්ව කියන කතාව සම්පූර්ණවම තියෙන්නේ පංච උපාදානස්කන්ධයට බැඳී යාම තුල. එතකොට මේ පංච උපාදානස්කන්ධයට බැඳී ගිහිල්ලා තමයි මේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකේ මේ සියලුම ලෝක සත්‍ය කරමාන රූපෝ සැරිසරා යන්නේ. එතකොට මේ සත්ව කියන සම්මුතිය තුල තමයි අම්මා කියලා කෙනෙක් ඉන්නේ, තාත්තා කියලා කෙනෙක් ඉන්නේ, ඊළඟට රහතන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නේ. එතකොට මේ සම්මුති කතාව. එතකොට පරමාර්ථයකට ගත්තට පස්සේ එතන සම්පූර්ණයෙන්ම ස්කන්ධ පහක්. එතකොට ස්කන්ධ පහක් විතර තියෙන්නේ. එතකොට ඒකට බැඳී ගියාට පස්සේ තමයි මේ සත්ව කියන එක තියෙන්නේ සම්පූර්ණයෙන්. සත්ව කියන හැඟීම. දැන් මේ සත්ව කියන හැඟීම තුල තමයි සම්පූර්ණ මනුෂ්‍යයා ක්‍රියා කරන්නේ. මනුෂ්‍යයා විතරක් නෙවෙයි. දෙවියන්, බඹුන්, මරුන් සහිත ලෝකේ දෙව් මිනිස් ප්‍රජාම යුතු ලෝකේ සියලු දෙනා කර්මාන රූප ගමනකට හසු වෙලා තියෙන්නේ. අවිද්‍යාවෙන් වැහිලා, තණ්හාවෙන් බැඳිලා කර්මාන රූප යන සංසාර ගමනකට හසු වෙලා තියෙන්නේ. එතකොට මේ සත්ව කියන සම්මුතිය ඉක්මවා යනවා.
මේ පංච උපාදානස්කන්ධයගේ යථා ස්වභාවය අවබෝධ කරාට පස්සේ එතකොට දැන් මේ වජිරා භික්ෂුණිය සම්පූර්ණයෙන් පංච උපාදානස්කන්ධයේ යථා ස්වභාවය අවබෝධ කරලා පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙලා මේ ප්‍රකාශය කරන්නේ. එතකොට මාර්යා මොකක්ද අහපු ප්‍රශ්නේ මේ සත්‍යය මැව්වේ කවුද? කවුද මේ සත්‍යය හැදුවේ? මේ සත්‍යය හදපු එක නා කොහෙද ඉන්නේ? මේ සත්‍යය කොහෙන්ද හටගත්තේ? කොතනින්ද නිරුද්ධ වෙන්නේ කියලා. එතකොට තමයි උත්තරය දුන්නේ දෙම්බා මාර්ය ඔබ සත්‍ය කියලාද මෙතන කියන්නේ? මෙතන සත්‍යය කියලා කියන්නේ මාර දෘෂ්ටියක් කියනවා. එහෙනම් බලන්න මේ ලෝක සත්‍ය සම්පූර්ණයෙන් මාර දෘෂ්ටියට අහු වෙලා ඉන්නවා. මාර දෘෂ්ටියක් කියනවා. මෙතන තියෙන්නේ හුදු සංස්කාර ගුලියක් කියනවා. ඒතර සංස්කාර ගුලිය කියලා කිව්වේ මෙතන තියෙන රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංස්කාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධේ කියන පංච උපාදානස්කන්ධී සංග්‍රහවිල්ල. එතකොට යම් විදියකට මේක හේතු ප්‍රත්‍ය වශයෙන් සකස් වුණාට පස්සේ තමයි මේ සම්පූර්ණයෙන් පුද්ගලයාගේ කයින් ක්‍රියා කිරීම, වචනයෙන් ක්‍රියා කිරීම, මනසින් ක්‍රියා කිරීම, ඊට පස්සේ මම්මගේ කියලා කතාවක් කිරීම මේ ඔක්කොම තියෙන්නේ. නමුත් රහතන් වහන්සේ ඒ සත්තු කියන සම්මුතිය ඉක්මවා ගිහිල්ලා. ඒක හරියට දැන් අපි ගත්තට පස්සේ අර රතේ කෑලි කෑලි වලට කැඩුවා වගේ. ඒතර ඒක රතේ කෑලි කෑලි වලට කැඩුණාට පස්සේ තවදුරටත් රතෙන් ගන්න ප්‍රයෝජනෙ ගන්න බෑ. ඇයි රතේ අපි ගත්ත රෝද වෙන් කළා, ඇක්සල් එක වෙන් කළා, රත මැදිරිය වෙන් කළා, ඊට පස්සේ ඒරියා කඳ වෙන් කළා. ඊට පස්සේ මේ ඔක්කොම උමනා විදියට හේතු ප්‍රත්‍ය වෙච්ච එක වෙන් කරාට පස්සේ කාටවත් රතේ නැගලා යන්න බෑ. ඒ රතේ බඩු පටවන්න බෑ. රතේ ඉස්සරහට පස්සට යන්න බෑ. ආන් ඒ වගේ මේ පංච උපාදානස්කන්ධයන් සම්පූර්ණයෙන්ම අවිද්‍යාව ප්‍රහාණය වෙන හැටියට ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයන්ගේ යථාභූතය දැකලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් යථාභූතය දැකලා ආස්ව ප්‍රහාණය වෙන විදිහට මේ පංච උපාදානස්කන්ධය දැක්කට පස්සේ මේ පංච උපාදානස්කන්ධයේ සම්බන්ධයෙන් තිබිච්ච සියලු මම මගේ කියන හැඟීම් ඉක්මවා යනවා. ඉක්මවා ගියපු ගමන් ඒ සත්ව පුද්ගල සම්මුති ඉක්මවා ගියා රහතන් වහන්සේ. ඒ සම්මුති ඉක්මවා ගියාට ලෝක විවහාරයේ දක්ෂ රහතන් වහන්සේ ඒ සම්මුතිය පාවිච්චි කරනවා. කොච්චර ලස්සනද බලන්න මේ ධර්මයේ. ඒ සම්මුතිය පාවිච්චි කරනවා. ඒකයි. ඒ නිසා තමයි රහතන් වහන්සේත් මේ මම කියලා විවහාර කරන්නේ. මම දැන් අපි ගත්තොත් සමහර තැන්වල තියෙනවා. දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාරන සමහර තැන්වල පින්වත් ආයුෂ්මත් ආනන්ද අද මන් දහවල් කාලේ පළවෙනි ධ්‍යානට සම්වැදලා හිටියේ කියලා. ඊළඟට මම දෙවෙනි ධ්‍යානට සම්වැදලා හිටියා, තුන්වෙනි ධ්‍යානට සම්වැදලා හිටියා, හතරවෙනි ධ්‍යානට සම්වැදලා හිටියා, අරූප ධ්‍යානවලට සම්වැදලා හිටියා කියලා මෙහෙම විවහාර කරනවා. ඒක රහතන් වහන්සේගේ විවහාරයේ දක්ෂ බව. නමුත් දැන් අපි කියන මම්මගේ කියන කතාව විතර නෑ. ඇයි අපිට මම්මගේ කියන කතාව තියෙන සම්පූර්ණ පංච උපාදානස්කන්ධයන් තුල, සාකාය දිට්ඨිය තුල, ආශ්‍රව තුල තමයි සාමාන්‍ය සත්‍යයේ මේ කතාව තියෙන්නේ. නමුත් රහතන් වහන්සේ සම්පූර්ණයෙන් මේකෙන් නිදහස් වෙලා ඒ සත්පුද්ගල කතාව ඉක්මවා ගිහිල්ලා රූපයට නොබැදී, වේදනාවට නොබැදී, සංඥාවට නොබැදී, සංස්කාරවට නොබැදී, විඥාණයට නොබැදී සියලු දුකෙන් නිදහස් වෙලා වාසය කරනවා. එතකොට උන්වහන්සේ දකින්නේ හටගත්තොත් හටගන්නේ දුකක් විතරයි. පැවතුනොත් පවතින්නේ දුකක් විතරයි. නිරුද්ධ වුණොත් නිරුද්ධ වෙන්න තියෙන්නේ දුක විතරයි. දුකින් තොර දෙයක් හටගන්නෙත් නැහැ. දුකින් තොර දෙයක් නිරුද්ධ වෙන්නෙත් නැහැ. බලන්න මේ භික්ෂුණියක් වදාළ උත්තරේ මාරයට ඒ දීපු පිළිතුර මොන තරම් ගැඹුරු එකක්ද? මේ උත්තරේ කොච්චර මේ දක්ෂ විදිහට මොනතරම් හරියට ඉලක්කයට කතා කරනද කියන්නේ. මාරයට එතකොටම තේරුණා මේ වජිරා භික්ෂුණිය මාව අඳුනගත්තා. අඳුනගත්තා කියලා දැනගෙන එතනම ලැජ්ජාවටපත් වෙලා, එතනම දුකටපත් වෙලා මාරයා එතනම අතුරුදහන් වුණා. බලන්න එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දීනියක් මේ කාන්තාවක් ධර්මය අවබෝධ කළා මේ සියලු ලෝකේ ඉක්මවා යනවනේ. හරි පුදුමයි. ඉතින් ඒ නිසා පින්වත්නි බලන්න ඒ කාලේ සැබෑම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ධර්මසාරයටපත් වෙච්ච රහත් භික්ෂුණීන් වහන්සේලාගේ දේශනා මොන තරම් සුන්දරද කියලා. ඉතින් මේ නිසා මේ උතුම් ධර්මයේ අපි සෑම සිළු දෙනාටත් උපකාර කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම ඒ අමා මහ නිවන සාක්ෂාත් කිරීම පිණිසම මේ උතුම් ධර්මයේ හේතු වාසනා වේවා. සාදු සාදු
සාදු පුණ්‍ය අනුමෝදනාව අද සැබෑම රහතන් වහන්සේලාගේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරුවේ කිරිවත්ගොඩ නම්බර් 71 C නවජීවන ප්‍රදේශ කියන ලිපිනේ පදිංචි පින්වත් නෙළුම් ප්‍රියාශා මහත්මිය විසින් ඉතින් අද දවසේ රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු පින්කැම සීල දෙවිවරුන්ට සක් දෙවිදුන් සතරවරන් දෙව් රජුරුන් ඇතුළු සදෙව්ලෝ වාසී අල්පේශාක් මහේශාක් සීල දෙවියෝ මේ පින දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා ඒ සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වීමෙන් දිව්‍යමය සැප සම්පතින් වඩා සමෘද්ධිමත් වෙත්වා ඒ සියලු දෙවියෝද මේ ගෞතම ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගනිත්වා සාදු 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 ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු විශේෂයෙන්ම අද ධර්ම දානයේ දායකත්වයේ දරන නෙළුම් ප්‍රියාශා මහත්මිය බලාපොරොත්තු වෙනවා නෙත්මි නිරෝගා දියණියට සහ බෑණනුවන්ට සෙත් පැතීමටත් ඒ වගේම දායකත්වයේ දරන පින්වතුන්ගේ පවුල් දෙමාපියන්ට සහෝදර සහෝදරයන්ට සහ ඥාතීන්ට සෙත් පැතීමට ඉතින් ඒ නිසා රැස් කළා උදාාරතර පුණ්‍ය ධර්මයන් ධර්ම දානමය පුණ්‍ය ධර්මයන් නෙත්මි නිරෝගා දියණියට සහ බෑණනුවන්ට අනුමෝදන් වෙලා ඒ දෙදෙනාට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයත් දෙවියන්ගේ ධාර්මික දිව්‍ය රැකවරණය සැලසී නිදුක් නිරෝග සුවපත් භාවයේ දීර්ඝායුෂ ශ්‍රී සම්පත් සැලසේවා ඒ දෙදෙනාගේ හිතන පාතන දැහැමි ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා මේ ගෞතම ශාසනය තුලදී මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා සාදු 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 ඒ වගේම රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරන පින්වතුන්ගේ පවුල්වල දෙමාපියන්ටත් සහෝදර සහෝදරියන්ටත් ඥාති හිතයිසීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම රැස් කළා වූ උදාාරතර පුණ්‍ය ධර්මය විශේෂයෙන් කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුරු සිටින ශ්‍රී ලංකා වාසී සියලු ජනතාවටත් ඒ වගේම රට ලෝක වාසී සියලුම මනුස්ස වර්ගයාටත් මේ පින් එකසේ අනුමෝදන් වෙලා ඒ පවුල් වල දෙමාපියන්ටත් සහෝදර සහෝදරියන්ටත් ඥාති හිතයිසීන් ඇතුළු ඒ කොරෝනා වෛරසයෙන් අසනීප වෙන සිටින ලෝ වාසී ලංකා වාසී සියලු දෙනාට මේ පින් බලයෙන් නිදුක් නිරෝග චිරජීවනයේ සැලසේවා ඒ හැම දිනාගේද හිතන පතන දැහැමි ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා ඒ වගේම රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍රු ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම මහමෙවුනා අසපුවාසී සීල ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක දූපතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වීමෙන් උන්වහන්සේලාටද මේ පින් බලෙන් නිදුක් නිරෝග දීර්ඝායුෂ ශ්‍රී සම්පත් සැලසේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමේ දුර්ලභ වාසනාව උදා වේවා සාදු 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 ඒ වගේම රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අපි විශේෂයෙන් අනුමෝදන් කරමු අද දවසේ මේ උතුම් ධර්ම දානයේ දායකත්වයේ දරන කිරිබත්ගොඩ නම්බර් 71 C නවජීවන ප්‍රදේශයේ පදිංචි පින්වත් නෙළුම් ප්‍රියාශා මහත්මිය ඇතුළු ඒ පවුලේ සෑම සිළු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වීමෙන් එතුමිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාටත් මේ පින් බලෙන් නිදුක් නිරෝග චිරජීවනයේ දීර්ඝායුෂ ශ්‍රී සම්පත් සැලසේවා එතුමිය ඇතුළු පවුලේ හැම දෙනාගේ හිතන පතන දැහැමි ප්‍රාර්ථනා සමෘද්ධිමත් වීමේ මෙලෝ ජීවිතේ වාසනාවන්ත වේවා ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සිළු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටත් මේ පින් එකසේ අනුමෝදන් වෙලා සෑම සිළු දෙනාට මේ පින් බලෙන් නිදුක් නිරෝග චිරජීවනයේ සැලසේවා හැම දිනාගේ හිතන පතන දැහැමි ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම සියලු දෙනාට මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමේ පරම දුර්ලභ වාසනාව උදා වේවා සාදු 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 සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය